හරි පුතේ ඊ අපි හදලා ඉවර කරානේ මොකද්ද ගාන ගෝල්ඩන් ටෙක් ගාන ඊ හදලා ඉවර කරන්නේ නේද අද හදමු අපි පුතේට කලින්ද අපි හැදුවා ඉස්ලාම් 21 ජනවාරි හැදුවා ඊට පස්සේ 20 සැප්තැම්බර් හැදුවා මට මතක හැටියට පුතේ මේක 19 කියන්නේ 19 ජනවාරි වෙන්න තියෙනවා නැත්තම් මේක 19 සැප්තැම්බර් වගේ ප්‍රශ්න පුතේ මට අවුරුද්ද මතක නැහැ කොහොමද මේකත් AD ප්‍රශ්නයක් හරි කියවන්න පුතේ MR අර MNK කියන තුන්වෙනි පිටුවේ තියෙන ගාන ඔයගොල්ලෝ මම මේ දීපු ටියුට් එකේ තුන්වෙනි පිටුවේ තියෙන ගාන කියවන්න පුතේ හරිද තුන්වෙනි පිටුවේ තියෙන මොකද්ද MNK ගාන නේද හරි MMK නේද MNK නෙමෙයි MMK ට්‍රේඩර්ස් යනු මහිල්ට අයත් කේවල ස්වාමී ව්‍යාපාරයකි 19 මාර්තු 31 දිනට MMK ට්‍රේඩර්ස් ශේෂ භික්ෂුන් පහක් දැක්වේ පුතේ මේගොල්ලෝ අවුරුදු ඉවරන්නේ 19 මාර්තු 21 එතකොට පටන් ගන්න කවද්ද අවුරුද්ද පුතේ 19 මාර්තු 21 අවුරුදු ඉවර නම් පටන් ගන්න කවද්ද මට උත්තර දෙන්න 19 මාර්තු 21 අවුරුදු ඉවර නම් පුතේ අවුරුදු පටන් ගන්න කවද්ද උත්තර ඕනේ 19 මාර්තු 31 අවුරුදු ඉවර නම් මේ අවුරුද්ද පටන් ගත්තේ කවද්ද පුතේ උත්තර ඕනේ මට 19 මාර්තු 31 අවුරුදු ඉවර නම් අවුරුද්ද පටන් ගත්තේ කවද්ද පුතේ උත්තර දෙන්නකෝ පෙබරවාරි 31 නෑ පුතේ මට අවුරුද්දත් එක්ක ඕනේ හරියට 19 මාර්තු 31 ඉවර වෙනවා නම් ওই 19 මාර්තු 31 ඉවරන අවුරුද්ද පටන් ගත්තේ කවද්ද 18 අප්‍රේල් 1 19 මාර්තු 31 ඉවර වෙනවා නම් අවුරුද්ද පටන් ගන්නෙ 18 අප්‍රේල් 1 18 අප්‍රේල් 1 කියලා දැම්මේ මාර්තු 31 ඉවර වෙන්නේ පෙබරවාරි නෙමෙයි පැහැදිලි නේද දැන් පුතේ 19 මාර්තු 31 ඉවර වෙනවා නම් පටන් දැන් ඊළඟ අවුරුද්ද පටන් ගන්නෙ 19 අප්‍රේල් 1නේ ලබන අවුරුද්ද එහෙනම් මේ අවුරුද්ද පටන් ගත්ත 19 මාර්තු 31 ඉවර නම් පුතේ ආයි අවුරුද්දක් කියන්නේ 18 අප්‍රේල් 1 තමයි මේ අවුරුද්ද පටන් ගත්තේ ඒක තේරෙනවද ඔක්කොටම පුතේ MMK ට්‍රේඩර්ස් ශේෂ භික්ෂුම දීලා ශේෂ භික්ෂුමේ තියෙන දේවල් ගිණුම්ගත වෙලා ඉවරයිනේ ඒක අතාරින්නකෝ හරි බලන්න ගැළපෙල් ටික 19 මාර්තු ඉස්සර අවසාන තොගේ 1850 දැන් ඕක හැමදාම එනවද නැත්නම් ওই විදියටම එනවා දැන් අපි හදු ගණන් තුනේම තිබ්බනේ ඊට පස්සේ 19 මාර්තු 31 කියන අවුරුද්දේ අන්තිම දවසේ මනිල් විසින් රුපියල් ලක්ෂ 18ක් වන්න ඔහුගේ පෞද්ගලික වෑන් රථයේ ප්‍රවාහන කටයුතු සඳහා ව්‍යාපාරයට පවරන ලදී. මෙම යන්ත්‍රය මෙම ගනුදෙනුව ගිණුම් පොත්වල සටහන් කර නොතිබිනි. පහත පරිදි පිරිවැය මත සරල මාර්ගමයට ෂෙයා ප්‍රතිපාදනය කිරීම ව්‍යාපාරික ප්‍රතිපත්තියයි. ගොඩනැගිලි කාර්යාල උපකරණ මෝටර රථ 19 ජනවාරි 1 සිට 19 දෙසැම්බර් 31 දක්වා කාල සීමාව වෙනුවෙන් ලක්ෂ 3ක රක්ෂණ වාරිකය ගෙවා තිබිනි. 19 මාර්තු මාස දා ගෙවිය යුතු විදුලිය ගිණුම් පොත්වල සටහන් කර නොතිබිනි. 19 මාර්තු 31 පැවති වෙළඳ ලැබිය යුත්තේ මුදල් වලින් අඩමාන නැසා 10%ක පොදු අර අපි ඊයේ ඉගෙන ගත්තේ ඒ ටික හරි. පුතේ ගාන ඉල්ලන්නේ ආදායම් ප්‍රකාශයයි විස්තීර්ණ ආදායම් ප්‍රකාශයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයයි. අපිට අග්ගා රූල් කරගමු පුතේ ගාන. හරි ඉක්මනට ගාන රූල් කරගමු. හරි. පුතේ මම බෝඩ් එක පිටු තුනකට බෙදා ගන්නම්. මේක පිටුවක් හරි බෝඩ් එක පිටු තුනකට බෙදා ගන්නම් මම හරි නම ලියන්න පුතේ ඉස්සෙල්ලාම කවුද මේ ව්‍යාපාරයේ අයිතිකාරයා කවුද මේ ව්‍යාපාරයේ අයිතිකාරයා පුතේ අයිතිකාරයා ව්‍යාපාරේ නම MMK Traders ලියන්න MMK Traders හරිද MMK Traders MMK Traders MMK Traders 2019යි 2019යි මාර්තු 31 19 මාර්තු 31 දිනෙන්
අවසන් වසර සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය කියලා ලියන්න. විස්තීර්ණ ආදායම් ප්‍රකාශය MMK Traders 2019 මාර්තු 30 දින අවසන් වසර සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය කියලා ලියන්න ලිව්වද? ලියලා ටක් ගන්න ගන්න. කොහොම තීරු දෙයක් අරගන්න. කොහොම තීරු දෙයක් අරගන්න ඉක්මනට. මේ මට ඉඩමදි නිසා මම මේ පැත්තත් එක්කම අරගන්න. හරිද? ඇන්දද? මේ ගාන දහස් වලින් හදමු අපි උඩින් දහස් කියලා ලියන්න. ඒ ගාන උඩින් රුපියල් 1000 කියලා ලියන්න. ගානේ උඩින් රුපියල් 1000 කියලා ලියන්න. මේ උඩින් රුපියල් 1000 කියලා ලියන්න. ඒ ගානේ උඩින් රුපියල් 1000 කියලා ලියන්න. ලියවනේ. ලියලා ගානේ උඩින් රුපියල් 1000 කියලා ලියවනේ. හරි. ඉතින් අපි ඉඩ තියාගමු. විකුණුම් වලින් විකුණුම් පිරිවෙ අඩු කරලා දාලා ආවි. උඩින්ම ලියන්න විකුණුම්. උඩින්ම ලියන්න විකුණුම් පස්සේ ගාන දාමු. විකුණුම්. උදේ විකුණුම් එක්කම ලියවෙන අනිත් එක ආපසියුම්. මේ ගානේ ආපසියුම් නැහැනේ. ආපසියුම් නැහැ. එහෙනම් ලියන්න විකුණුම් පිරිවෙ කියලා මාතෘකාවක්. විකුණුම් පිරිවෙ කියලා මාතෘකාවක් ලියන්න. බලන්න. ඕනේ කරනවා. විකුණුම් පිරිවැය කියලා මාතෘකාවක් ලියන්න. ඔව්. විකුණුම් පිරිවැය කියලා ලිව්වනේ. විකුණුම් පිරිවැයන් ප්‍රති අඩුම රුල 6ක් යනවා. මේකේ අනම්මනක් නැහැ. ගෙනීමේ කුලිය ආපසියවුම් නැහැ. ඔව්. 6 වෙනි රුල ලියන්න දල්ලාභය. 6 වෙනි රුල ලියන්න දල්ලාභය. දලලාභය. ඊට උඩ රුලේ විකුණුම් පිරිවැය. ඊට උඩ රුලේ අවසන් තොගය. විකුණුම් පිරිවැය දෙවෙනි කිව්වට හරි. අවසන් තොගයේ පළවෙනි පිරිවැය වරම දෙකක් ගන්න. විකුණුම් පිරිවැය කොහොම ලියාගන්න? 6 වෙනි රුලේ දල්ලාභය, ඊට රුලේ විකුණුම් පිරිවැය, ඊට රුලේ අවසන් තොගය. එහෙම ලියාගත්ත නේද? හරිනේ. හරි. ඊට පස්සේ මේ දල්ලාභයට එකතු වෙන වෙනත් ආදායම්. වෙනත් ආදායම් තිබ්බොත් ලියදාගෙන නැති වුණත් කමක් නැහැ. ලියන්න වෙනත් ආදායම් කියලා කමක් නැහැ. වෙනත් ආදායම් ඒ රූල් දෙයක් විතර අතහැරලා වෙනත් ආදායම රූල් දෙයක් විතර අතහැරලා ලියන්න පුතේ බෙදහැරීම් පිරිවැය. බෙදහැරීම් පිරිවැය. ඒක රූල් 5ක් විතර අතාරින්. බෙදහැරීම් පිරිවැයට පුතේ රූල් 5ක් විතර අතාරින්. අතහැරලා පරිපාලන වියදම්. පරිපාලන වියදම්. හරි. ඒක රූල් 6ක් විතර අතහැරලා 6ක් 7ක් අතහැරලා ඒක රූල් 6ක් 7ක් අතහැරලා හරිද? ඒක රූල් 6ක් 7ක් අතහැරලා වෙනත් ආදායම ඉතින් රූල් කීයක් තියන්න ඕනේ? දෙකක් වෙනත් ආදායම් වල දෙකක් අතාරින්න පුතේ. වෙනත් ආදායම් වල රූල් දෙකක් අතහැරලා බෙදහැරීම් පිරිවැය රූල් 5ක් විතර අතාරින්න. පරිපාලනයට 6ක් 7ක් අතාරින්න.
ඊට පස්සේ මූල්‍ය පිරිවැය. මූල්‍ය පිරිවැය. මූල්‍ය පිරිවැය. හරි ලියුවා නේද? මූල්‍ය පිරිවැය. හරිනේ? ඊට පස්සේ ඉතින් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය රූල් කරගමු අපි. කවුද? MMK traders. MMK traders. හරිද? MMK traders 2019 මාර්තු 3:31 දිනට 2019 3:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. හරි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. කියලා ඔහොම තීරු දෙයක් අදගන්න. දැන් එන තුනක්. තීරු තුනක් අදගන්න. රුපියල් 1000 කියලා යන්නේ මෙයා ඉන්න වෙන්නේ. හරිද? ඇඳද? ජංගම නොවන වත්කම් හරි මේක පිරිවැය සමුෂය ධාරණගේ ජංගම නොවන වත්කම් පිරිවැය සමුෂය ධාරණගේ කියලා ලිව්ව නේද? හරි ලිවන්නේ ලියලා ජංගම නොවන වත්කම් රූල් 5ක් 6ක් අතහැරලා 6ක් විතර අතහැරලා ජංගම වත්කම් කියලා ලියන්න. ජංගම වත්කම් හරි ජංගම වත්කම් කියලා ලිව්වනේ. ලියලා ජංගම වත්කම් වලට රූල් 6ක් විතර අතහැරලා 5ක් 6ක් අතහැරලා හිමිකම් කියලා ලියන්න. හිමිකම් හරි ජංගම වත්කම් රූල් 5ක් 6ක් අතහැරලා හිමිකම්. උදේ හිමිකම් වලට රූල් 5ක් විතර අතහැරලා හිමිකම් වලට රූල් 5ක් වගේ අතහැරලා මේකේ ජංගම නොවන වත්කම් තියෙනව නේද බැංකු ණය වගේ. කවන්නේ ජංගම නොවන වත්කම් කියලා ලියන්න. ජංගම නොවන වගකීම්. ඒක රූලක් දෙයක් අතහැරලා ජංගම වත්කම් කියලා ලියන්න. හරි ඉස්සලම් පුතේ ඔයාට දැන් ওই විදියට දැන් අපි මේ තුන්වෙනි ගානනේ ওই විදියට රූල් කරගන්න පුළුවන් නම් දැන් සාමාන්‍ය ප්‍රමාණයක් පුළුවන්. හරිද? ඉස්සලම් පුතේ ගාන ওই විදියට පේනවනේ පුතේ මේ ගාන තනිකර ලකුණු 20ක් නේද ඔක්කොම? ඔය ලකුණු 20ක් නේ මේ දෙක හදනවට. හරි. දැන් ලකුණු 20 ඉස්සලම් පුතේ ওই විදියට රූල් කරගන්න පුළුවන් නම් ඇති ඉස්සලම. දැන් මේ විදියට රූල් කරගන්න පුළුවන් නේ ඔයගොල්ලන්ට නේද? හරි. ඕක පුරුදු වෙන්න. දැන් අපි ගාන හදමු. බලන්න පුතේ පළවෙනි ගැළපිල්ල හැමදාම එන්නේ ওই විදියටමයි. 19 මාර්තු තොගේ පිරිවැයට 1850 නේ තියෙන්නේ ඔය.
අවසන් තෝගේ 1850යි. කොහෙද පුතේ ලියන්නේ ඒක? මෙතනයි මේ ජංගම මේ විකුණුම් ක්‍රියාවේ මෙතන 1850යි. දෙක අපේ මේ මෙතන මේ ආරම්භක ගැනුම් වලින් එක අඩු වෙනවා 1850යි. ජංගම වත්කම් ඇතුළු ලියන්නේ ඉතිරි තොගය 1850යි. ඔච්චරයි. හරි. පුතේ මේ දැන් මන් දීපු ටියුට් එකේ මේක ඇති ටියුට් එක නැත්තම් මේක මම හිතන්නේ 19 මාර්තු කියන්නේ 20 මේ 20 ජනවාරි හරි 20 සැප්තැම්බර් එක්සෑම් එකක් තිබ්බේ නැත්නම් ඔය 20 සැප්තැම්බර් එක අපි ගිය සතියේ හදුවානේ මේ 2000 ජනවාරි හරි 19 ජූලි හරි පේපර් එකේ ගාන මේ බාන්න පුතේ පාස් පේපර්ස් තියෙනවා නම් ඒකෙන් බාන්න නැත්තම් මම අර සසක්කේ තිබ්බ ටියුට් එකේ තියෙනවා හරි නැත්නම් ඔයගොල්ලෝ සසක්කේට අවිලපු දෙයක් ගන්න අරගෙන රෙකෝඩින් එක හරි බලන්න ඊට පස්සෙත් හරි පාස් පේපර්ස් තියෙනවා නම් පුතේ මේ හරි පුතේ ඉතිරි දුකේ කතාව තේරෙනව නේද පේපර් එක නැත්තම් ඔයාලා මේ කියන විදිහට කරන්න පුතේ ඊට පස්සේ පේපර් එක හම්බුනහම රෙකෝඩින් එක බලන්නකෝ අවසන් තෝගේ 1800 දැන් මේක අපි ගණන් තුනක් ඇදුවා ගණන් තුනේ මේ විදිහට ගැලපිල්ල ආවේ ඉතල මේ විදිහට රූල් කරගත්තා ඊට පස්සේ ගැලපිල්ල ටික කරාම නිකන් ලකුණු ටික පුතේ ලකුණු 20ක් හරි දෙවෙනි ගැලපිල්ල බලන්න 19 මාර්තු 20 දින මයිල් විසින් 1800ක් වන්නා ඔහුගේ පෞද්ගලික වෑන් රථයේ ප්‍රවාහන කටයුතු සඳහා ව්‍යාපාර පවරන ලදී මෙම ගණදෙනු පොත්වල සටහන් කරන පුතේ අයිතිකාරයා 19 මාර්තු 21 කියන අවුරුද්දේ අග දවසේ මට කියන්න අයිතිකාරය ව්‍යාපාරයට මුදල් ගෙදරින් ගෙනත් දැම්මොත් කොහොමද ලියන්නේ? අයිතිකාරය ව්‍යාපාරයට මුදල් ගෙදරින් ගෙනත් දැම්මොත් කොහොමද ලියන්නේ පුතේ? කියන්න පොඩ්ඩක් කියන්න මට. අයිතිකාරයා සල්ලි වලින් ගෙදර තියෙන සල්ලි ව්‍යාපාරයට ගෙනත් දෙනවා. ප්‍රාග්ධනයේ විදියට. කොහොමද කියන්නේ පුතේ ලියන්නේ? වත්කම් වැඩි වෙනවා හිමිකම වැඩි වෙනවා. මුදල් කියන වත්කමට එකතු කරනවා ප්‍රාග්ධනය කියන හිමිකමට එක් කරනවා. පුතේ මේ ගාන හදන්නේ 19 ජූලි ගාන මේ 2019 ජූලි එක්සෑම් එකේ ගාන මේ හදන්නේ මේ ටියුට් එක නැත්තම් පේපර් එකෙන් බලන්න 2019 ජූලි ගාන මේ හදන්නේ හරි අහගෙනමු එහෙනම් මට ආයසරයක් කියන්න පුතේ අයිතිකාරයා මුදල් දැම්මොත් මුදල් කියන වත්කම වැඩි වෙනවා ප්‍රාග්ධනය කියන හිමිකම මෙතන පුතේ අයිතිකාරයා මොකද්ද ගෙනත් දාලා තියෙන්නේ කියන්නේ 19 මාර්තු මයිල් විසින් රුපියල් 100000ක් වන්නා මෝටර රථයක් මයිල් විසින් රුපියල් 100000ක් වන්නා ඔහුගේ පෞද්ගලික වෑන් රථයේ ප්‍රවාහන කටයුතු සඳහා ව්‍යාපාරයට දෙන්න ලදී. මේ ගණන් දෙන පොත්වල පුතේ අයිතිකාරයා මෝටර රථයක් ව්‍යාපාරයට ගෙනත් දීලානේ කොහොමද ලියන්නේ? උත්තර දෙන්න මට. අයිතිකාරයාගේ පෞද්ගලික මෝටර රථයේ ව්‍යාපාරයට දීලා. මොකද වෙන්නේ දැන් ව්‍යාපාරේ පැත්තෙන් බලන්න. ව්‍යාපාරේ මොනවද වැඩි වෙන්නේ? වත්කමක් වැඩි වත්කමට එකතු වෙලා තව පොඩි දෝක එකතු වෙන්නේ කියන්නේ. ඉන්කමට. ඔව් ප්‍රාග්ධනට එකතු වෙනවා. එහෙනම් පුතේ දැන්ට මෝටර රථ කීයද බලන්න තියෙන්නේ? දැන් මේ පුතේ එක මේ අවුරුද්දේ අග දවසේ ගේන්නේ මෝටර රථ දැන්ට කීයද තියෙන්නේ පුතේ කියන්නේ දැන්ට මෝටර රථේ තියෙනවා 2800යි මේ ගෙනාපු එකත් එකතු වෙනවා මේ 1800යි කීයද ඒතර ඔක්කොම මෝටර රථ දැන් 2800 1800 ඔක්කොම මෝටර රථ කීයද කියලා කියන්න පුතේ 2800යි 1800යි කීයද 4600යි එහෙනම් පුතේ මේ ජංගම නොවන වත්කම් ඇතුලේ ඉඩනුයි ගොඩනැගිලි ඉඩම් ගොඩනැගිලි කාර්යාල උපකරණ මෝටර තියෙන 4 වෙනියන්නේ 4 වෙනියන් ලියන්න මෝටර රථ ඉඩම් ගොඩනැගිලි කාර්යාල උපකරණ ලියන්න ඉතලා 4 වෙනියන් ලියන්න මෝටර රථ කිරුද දැන් එතන ලියන්නේ මෝටර රථ දැන් කිරිවැය කීයද තිබ්බ 2800යි අලුතෙන් අයිතිකාරයා ගෙනාපු 1800යි කීයද 4600යි මෙතන පිරිවැයට දාන්න 4600යි උදේ මේ 4600න් 1800 අයිතිකාරයා ගෙනාපු එකක් නේද ඒ 1800 කොහෙද එකතු කරන්නේ උදේ ඒ 1800 අවුරුද්දේ අග දවසේ ගෙනාව ඒක කොහෙද එකතු කරන්නේ කියන්න උත්තර දෙන්නකෝ මට උදේ ඒ 1800 කොහෙද එකතු කරන්නේ යවල ඉස්සලා කිව්වේ
ප්‍රාග්ධනය ප්‍රාග්ධනයට එකතු කරන්න. බලන්න දැන්ට ප්‍රාග්ධනය කීයක් තියෙන්නේ කියලා. දැන්ට ප්‍රාග්ධනය කීයක් තියෙන්නේ කියලා බලන්න. දැන්ට ප්‍රාග්ධනය තියෙනවා 5600ක්. ඒ 5600යි මේ 1800 එකතු වුණාම ඔක්කොම ප්‍රාග්ධනය කීයද? 5600 1800 එකතු වුණාම ඔක්කොම ප්‍රාග්ධනය කීයද? 0.0යි 14යි 7400යි නේද? ඉතින් අලුත් ප්‍රාග්ධනය 7400 නෙමෙයි. මේ හිමිකම් මැදුරු උඩින්ම ලියන්න ප්‍රාග්ධනය. හිමිකම් මැදුරු උඩින්ම ලියන්න ප්‍රාග්ධනය. හිමිකම් මැදුරු උඩින්ම ලියන්න ප්‍රාග්ධනය 7400යි. තුන්වෙනි දිගටම දාන්න. 7400. තුන්වෙනි දිගටම දාන්න ප්‍රාග්ධනය 7400යි. තුන්වෙනි දිගටම දාන්න ප්‍රාග්ධනය 7400යි. දෙක තේරුණාද? හොඳටම තේරුණාද? අයිතිකාරයා 1400ක මෝටර රථයක් ගෙනාවා. ඒක ලියලා තිබුණේ නැහැ. මෝටර රථ වලට එකතු කරා, ප්‍රාග්ධනයට එකතු කරා. හරිනේ? ඊට පස්සේ බලන්න තුන්වෙනි ගැලපිල්ල. තුන්වෙනි ගැලපිල්ල පහත පරිදි පිරිවැය මත සරල මාර්ගමට ශේ ප්‍රතිපාදනය කිරීම ව්‍යාපාර ප්‍රතිපත්තියයි. ගොඩනැගිලි කාර්යලභ කරන මෝටර වාහන. උදේ ඉඩම් ෂේ කරන්නේ මේ ජංගම නොවනවත්කමද උඩින්ම ලියන්නේ ඉඩම්. උඩින්ම ලියන්නේ ඉඩම. උඩම රුල් ලියන්නේ ඉඩම. දියන්. උදේ ඉඩම ගත්ත ගාන කීයද කියලා කියන්න මට. ඉඩම ගත්ත ගාන කීයද කියන්නකෝ. 1100 1100යි. උදේ ඉඩම ගත්ත ගාන පිරිවැය 1100යි. ඉඩම් ෂේ කරන්නේ සමුෂ වලට ඉරා. එහෙනම් ධාරණගයත් 1100මයි. ධාරණගයත් 1100මයි. හරි. ඉඩමේ ධාරණගයත් පුතේ 1100මයි. හතරම තේරෙනව නේද ඒක? ඉඩමේ ධාරණගයත් 1100මයි. හරිනේ? ඉතින් පැහැදිලි නේද ඒක? ඉඩමේ ධාරණගයත් 1100මයි. හරි. ඊට පස්සේ ඉඩම් ලිව්වා. ඊට පස්සේ ලියන්නේ මොනවද අපි? ගොඩනැගිලි ලියන්න. ගොඩනැගිලි. ඉතින් ගොඩනැගිල්ල ගත්ත ගාන කීය 3200යි. මෙතන පිරිවැයට දාන්න 3200ක්. එතන පිරිවැයට දාන්න 3200ක්. දැම්මද? ගොඩනැගිලි 100ට කීයද ෂේ කරන්න කියලා කියන්නේ අපිට? ගොඩනැගිලි 100ට කීයද ෂේ කරන්න කියලා කියන්නේ? 10ක්. 10ක්. එහෙනම් 3200ට 10ක් කියන්නේ කීයද පුතේ? 320යි. ලියන්න. පුතේ පරිපාලන වියදතු ලියන්න ගොඩනැගිලි ෂේ 320යි. පරිපාලන වියදතු ලියන්න ගොඩනැගිලි ෂේ 320යි. පරිපාලන වියදතු ලියන්න ගොඩනැගිලි ෂේ 320යි. ඉතින් මේ අවුරුද්දෙන් ගොඩනැගිලි ෂේ 320යි. ඒතකොට දැන්ට සමුෂය කීයක් තියෙනවද ගොඩනැගිල්ල බලන්න. පරිපාලන වියදතු ගොඩනැගිලි ෂේ 320යි. දැන්ට සමුෂය කොච්චරක් තියෙනවද බලන්න. දැන්ට ගොඩනැගිලි 1200යි. 1200යි මේ 320යි මෙතන කීයද ඔක්කොම සමුෂය කියන්නේ? 1200යි මේ 320යි ඔක්කොම සමුෂය කීයද පුතේ? මෙතන සමුෂය කියලා කීයක් දාන්නේ ඔයගොල්ලෝ කතා කරන්නේ මම දන්නවා මට අග්ගාල කීයද හැකි 1520යි 1520යි හරි එහෙනම් පුතේ මෙතන ධාරණගේ කීය දෙන්නේ ධාරණගේ කීය දෙන්නේ 3200න් 1520ක් 680යි 1680යි 1680යි. හරි ඊට පස්සේ කාර්යාල උපකරණ ලියන්න. කාර්යාල උපකරණ. කාර්යාල උපකරණ ලියන්න. ලිව්වද? මට කියන්න පුතේ කාර්යාල උපකරණයේ පිරිවැය ගත්ත ගාන කීයද? කාර්යාල උපකරණයේ ගත්ත ගාන 2400යි. මෙතන ලියන්න 2400යි 2400යි ලියන්න. ඊවනේ 2400.
හරි 2400යි. මේ 2400 සිට කීයද ෂෙයා කරන්න කියලා කියන්න අපිට බලන්න. 2400 සිට කීයද ෂෙයා කරන්න කියලා කියන්න. 2400ට 100ට 20ක් 2400 සිට 20ක් කියන්නේ කීයද පුතේ? 480 480 එකක් පුතේ. කාර්යාල උපකරණ පරිපාලන වැඩවල නේද පාවිච්චි කරන්නේ. පරිපාලන දෙතුන් ලියන්න කාර්යාල උපකරණ ෂෙයා කාර්යාල උපකරණ ෂෙයා 480යි. පරිපාලන වියදම් ඇතුළු ලියන්න කාර්යාල උපකරණ ෂෙයා 480යි. පරිපාලන වියදම් ඇතුළු ලියන්න කාර්යාල උපකරණ ෂෙයා 480යි. පරිපාලන වියදම් ඇතුළු ලියන්න කාර්යාල උපකරණ ෂෙයා 480යි. ඒතර සමුෂය කීයද ඔක්කොම එන්නේ කියන්නේ? ඒ 480යි දැන්ට සමුෂය කොච්චරක් තියෙනවද? 1195 1195යි 480 එකතු කරාම කීයද? 1675 1675යි. හරි 1675 උනේ කොහොමද පුතේ? මේ 1195යි 480 එකතු වුණාම 5යි 9ටයි 17යි 6යි 1675යි නේ. මෙතන දාන්න පුතේ 1675යි. එතකොට ධාරණගේ කීයද පුතේ කියන්නේ? 725යි ධාරණගේ 725යි. ධාරණගේ 725යි. හරිනේ? ධාරණගේ 725යි. හරි ඊට පස්සේ පුතේ මෝටර රථ ඊට පස්සේ මොනවද ෂෙයා කරන්න කියලා තියෙන මෝටර රථ නේද? මේ මෝටර රථ නේ ෂෙයා කරන්න කියලා කියන්නේ 100 කීයක්ද? 125ක්. මට කියන්න මේ 4600ම 125 ෂෙයා කරනවද? ඔය 4600ම 125 ෂෙයා කරනවද පුතේ? උත්තර දෙන්න මට පොඩ්ඩක්. ඔය 4600ම 125 ෂෙයා කරනවද? නෑ. ඇයි නැත්තේ? පුතේ මේ 4600න් අර දෙවනි ගැලපිල්ලේ අයිතිකාරය 1800ක් ගේන්නේ අවුරුද්දේ අග. තේරුණාද? ඒතර ඒකට ෂෙයා කරන්න ඕනේ නැහැ. එහෙනම් මේ 4600ම ෂෙයා කරන්නේ නැහැ. මේ අවුරුදු ෂෙයා කරන්නේ 2800ට 125 බලන්න. 2800ට 125 ෂෙයා කරන්න. මේ 4800ටම නෙමෙයි අර අයිතිකාරයා ගෙනාපු 1800 ගෙනාවේ අවුරුද්දේ අග. ඒකට ෂෙයා කරන්න ඕනේ නැහැ. අන්තිම දවසේ ගෙනාවේ. එහෙනම් මට කියන්න 2800ට 125 කියන්නේ කීයද පුතේ? 700යි. ඔව් 700යි. ලියන්න උදේ මෝටර රථේ පාවිච්චි කරන්න ප්‍රවාහන කටයුතු බෙදහැරීමන්නේ. බෙදහැරීම විදිහට ලියන්න මෝටර ෂෙයා. මෝටර රථ ෂෙයා 700යි. බෙදහැරීම විදිහට ලියන්න මෝටර ෂෙයා 700යි. බෙදහැරීම විදිහට ලියන්න මෝටර ෂෙයා 700යි. එතකොට පුතේ දැන්ට තියෙන සමුෂය වලට 700 එකතු කරලා මෙතන දාන්න සමුෂය වලට. දැන්ට මෝටර වල සමුෂය තියෙනවා 1275ක්. ඒතර ඔක්කොම සමුෂය කීයද? ඒ 1275යි මේ 700යි කියන්නකෝ. 1975 1975 දාන්න මෙතනට. දැන් මට කියන්න මෝටර රථයේ අද වට්ටිය ධාරණගේ කීයද? 4600න් 1975 අඩු කරන්න. ඒ 2625යි 2625යි. ධාරණගේ 2625යි. ධාරණගේ 2625යි. හරිනේ? ඒ ටික පුතේ එකතු කරන්න තව මෙතන එකක් තියෙනවා ලියන්න. මේ ටික එකතු කරලා යටි කිරි දෙයක් ගන්න. හරිද? හරිද? එතකොට කීයද ගන්න මේ ටික එකතු වුන් ටික බිංදුවයි 1 2 3 7යි 7යි 6 13යි 3 දැම්ම එකක් ඉතුරුයි 5යි 7යි
11යි 300යි නේද? එතන පිරිවැය 11යි 300යි සමශේෂය කීයද? 10යි එකක් ඉතුරුයි 3යි 10යි 17යි එකක් ඉතුරුයි 12යි 21යි 5170යි. කොහොමද මෙතන එකතුව කීයද දෙන්නේ කියලා කියන්න මට ධාරණගේ 10යි එකක් ඉතුරුයි 9යි 11යි 13යි එකක් ඉතුරුයි 8යි 15යි 15යි 6යි 21යි දෙකක් ඉතුරුයි 6130ද? එතන 6130යි නේද? 6130යි 6130යි. හරි ඒ ගැලපිල්ලත් ඉවරයි. බාන්න ඊළඟ ගැලපිල්ල. ඉතින් බලන්න ඊළඟ ගැලපිල්ල. 1 2 3 ගැලපිල්ලේ 4 වෙනි ගැලපිල්ල බලන්න. 19 ජනවාරි 1 සිට 19 දෙසැම්බර් 31 කාලය දක්වා ඉතින් 19 ජනවාරි 1 ඉඳලා 19 දෙසැම්බර් වෙනකන් කියන්නේ මේ අවුරුද්ද ඉවර වෙන්නේ කවද්ද? මේ අවුරුද්ද ඉවර වෙන්නේ කවද්ද කියන්නේ? මේ ගණන් හදන අවුරුද්ද ඉවර වෙන්නේ කවද්ද කියන්නකෝ පුතේ? 19 මාර්තු 31. හරිද? එහෙනම් ඔය කියන කාලෙන් අයිති මාස කීයද? පුතේ මේ අවුරුද්ද ඉවර වෙන්නේ 19 මාර්තු 31. මේගොල්ල කියන්නේ මේ 19 ජනවාරි 1 සිට 19 දෙසැම්බර් 31 දක්වා කාල සීමාව වෙනුවෙන් 300ක රක්ෂණ වාරිකයේ ගෙව ඇත. පුතේ රක්ෂණයේ ගෙවලා තියෙන්නේ 19 ජනවාරි 1 ඉඳලා 19 දෙසැම්බර් 31 වෙනකන් අවුරුද්දකට. මට කියන්න ඔය 19 ජනවාරි 1 ඉඳලා 19 දෙසැම්බර් 31 අවුරුද්දෙන් මේ අවුරුද්දට අයිති මාස කීයද? මේ අවුරුද්ද කවද ඉවර වෙනවද? 19 මාර්තු 31 ඉවර වෙනව නේද? එහෙනම් ඔය ගෙවපු ගානෙන් මේ අවුරුද්දට අයිති වෙන්නේ 19 ජනවාරි ඉඳලා මාර්තු 31 වෙනකන් ගාන නේ. මාස කීයද කියන්නකෝ. ඉතින් මාස කීයද අයිති වෙන්නේ? ඔය රක්ෂණ වියදම ගෙවන්නේ 19 ජනවාරි ඉඳලා 19 දෙසැම්බර් 31 කියන අවුරුද්දට 300ක්. මාස 12ට 300ක් ගෙවනවා. මට කියන්න ඔය 300න් ඔය මාස 12න් 19 ජනවාරි ඉඳලා 19 දෙසැම්බර් 31 වෙනකන් ගෙවපු මාස 12න් මේ අවුරුද්දට අයිති මොන මාස තුන විතරද? මේ ගණන් හදන අවුරුද්දට. ගණන් හදන අවුරුදු 19 මාර්තු 31 ඉවර වෙනවා. එතකොට මාර්තු 31 වෙනකම් විතරයි නේද? එතකොට 19 ජනවාරි, පෙබරවාරි, 19 මාර්තු මාස 3යි නේ. ඉතින් මේ අවුරුද්දට අදාළ මාස 3යි නේද කියන්නකෝ. තේරුණාද ඒක ඔක්කොටම? ඉතින් මේ අවුරුද්දට අදාළ මාස 3යි. ඔක තව ටිකක් පැහැදිලි කරොත් ඔකන accounting ඉන්නේ සිංහල. හරි. අපි ගාන හදන්නේ හරිද? අපි ගාන හදන්නේ 18/4/1 ඉඳලා 19/3/31 වෙනකම්. හරි? 18/4/1 ඉඳලා 19/3/31 වෙනකම් ගාන හදන්නේ. මේගොල්ලෝ මේ රක්ෂණය ගෙවලා තියෙන්නේ 19/1 19/1 කියන්නේ උදේ මෙතන මාස 3යි නේද? මෙන්න මෙතන ඉඳලා අවුරුද්දකට තමයි මේ 19/1 පටන් ගන්න මෙතන 19/12 ඉවර වෙන්නේ මෙතන. මේ ගෙවපු මේකට 300ක් ගෙවන්නේ මේ 19/1 ඉඳලා 19/12 වෙනකම්. ඒතර මේ අවුරුද්දෙන් අයිති වෙන්නේ මෙන්න මේ මාස තුන විතරයි. පැහැදිලිද? ඔය ගෙවපු රක්ෂණ වියදමෙන් මේ ගණන් හදන අවුරුද්දට අයිති වෙන්නේ මාස 3යි. මට කියන්න 900 කීයක් ගෙවලා 300ක් ගෙවන්නේ 300න් මාස 3ට අදාළ ගාන කීයද? 300න් මාස 3ට අදාළ ගාන කීයද? 312න් බෙදුවාම කීයද එන්නේ? කැල්ල එකක් නැද්ද? 312න් බෙදුවාම පුතේ 25යි නේ. 312න් 25යි. ඒතකොට මාස 3ට 75යි. එහෙනම් මට කියන්න රක්ෂණ වියදම දැන්ට කීයක් ගෙවලාද බලන්න ශේෂ පිරික්ෂ මැදුර කීයක් ගෙවලාද කියලා. ශේෂ පිරික්ෂ මැදුර රක්ෂණය කියලා කීයක් ගෙවලාද පුතේ බලන්න. ගෙවූ රක්ෂණය කියලා කීයක් තියෙනවද ශේෂ පිරික්ෂ මැදුරේ බලන්නකෝ ඔයගොල්ලෝ. 300. 300. මට කියන්න මේ අවුරුද්දට අදාළ වියදම 300ද? නෑ කීයද? ඔය 300 මාස 3ක් ගන්න 75යි. එහෙනම් ලියන්න මේ අවුරුද්දේ රක්ෂණ වියදම 75යි. මෙතන වියදම් ඇතුලේ ලියන්න
පරිපාලන තුලියන් රක්ෂණය 75යි. රක්ෂණය 75යි. මේ අවුරුද්දට අදාළ 75යි. නමුත් පුතේ රක්ෂණ වියදම් ඔක්කොම කීයක් ගෙවලාද? මේ අවුරුද්දට අදාළ රක්ෂණ වියදම 75යි. නමුත් රක්ෂණ වියදම් දැන්ට කීයක් ගෙවලාද උත්තර දෙන්න මට ඔයගොල්ලෝ. මේ අවුරුද්දට අදාළ වියදම 75යි. නමුත් රක්ෂණ වියදම් කීයක් ගෙවලාද දැන්? 300. එතකොට පුතේ වැඩිපුර ගෙවලා කොච්චරද? මේ අවුරුද්දේ මාස 3කට න්යායිතිය ඔය ගෙවපු ගානේ 75යි. ඒක 300ක්ම ගෙවලා වැඩිපුර ගෙවලා 225. ඒ 225 මොකක්ද අපිට කියන්නේ? ඒ වැඩිපුර ගෙවු 225 අපිට මොකද්ද පුතේ කියන්නේ? වත්කම. වත්කම. මේ ජංගම වත්කම් ඇතුලේ ඉතිරි තෝගේ යටින් රූල් දෙයක් අතෑරලා ලියන්න අර නායකතියෝ ලියන්න. නායකතියන්ට අඩමාන වෙච්චුවට ලියන්න ඉතිරියට ලියන්න. ඉදිරියට ගෙවු රක්ෂණය නැත්නම් කලින් ගෙවු ඉදිරියට ගෙවු රක්ෂණය ඉදිරියට ගෙවු රක්ෂණය 225යි. ඉදිරියට ගෙවු රක්ෂණය 225යි. ඉදිරියට ගෙවු රක්ෂණය 225යි. ඉදිරියට ගෙවු රක්ෂණය 225යි. ඉතිරිතෝ ගේදන් රූල් කීයක් තියෙනවද කියලා දෙකයි රූල් දෙකයි. ඉතිරිතෝගේ දැන් රූල් දෙකක් අතාරින්න. මොකද අර නායකත්වයේ අඩමාන්න වෙන්න කිරීමයි කියන්න රූල් දෙකක් අතාරලා ලියන්න. ඉදිරියට ගෙවු රක්ෂණය 225යි. ඉදිරියට ගෙවු රක්ෂණය 225යි. ලිව්වද? හරිනේ? ඉදිරියට ගෙවු රක්ෂණය 225යි. හරි. ඒකත් ඉවරයිනේ. ඊට පස්සේ පස්වෙනි ගැළපිල්ල බලන්න. 19 මාර්තු මාසදා ගෙවිය යුතු විදුලිය 148ක් වූ අතර එය ගිණුම් පොත්වල සටහන් කරන පුතේ 19 මාර්තු මාස කියන්නේ මේ අවුරුද්දේ අන්තිම මාසේ විදුලිය ගෙවන්න තියෙන 148ක් ගෙවලා නැහැ තාම. බලන්න දැන්ට විදුලිය කියලා කීයක් ගෙවලාද කියලා. මේ අවුරුද්දේ අන්තිම මාසේ නැතුව විදුලිය කීයක් දැන්ට ගෙවලාද කියන්න පුතේ 1000 දැන්ට විදුලිය ගෙදන් ගෙවලා තියෙනවා 1930ක් දැක්කද? දැන්ට විදුලි වියදම් 1930ක් ගෙවලා තිනවා. ඒ මේ අවුරුද්දේ මාර්තු මාසේ නැතුව අනිත් මාසේ 11. මාසේ 11ට තමයි 1930ක් ගෙවලා තියෙන්නේ. මාර්තු මාසේ ලයිට් බිල කීයද? 148යි. මට කියන්න ගෙවුවා ඕන නැත්නම් මේ අවුරුද්දේ විදුලි වියදම කීයද? ඉතින් මාර්තු මාසේ නැතුව ඉතුරු මාසේ 11ට 1930ක් ගෙවලා මාර්තු මාසේ ලයිට් බිල 148යි. මට කියන්න ගෙවුවා ඕන නැත්නම් ලයිට් බිල කීයද? 8යි 7යි 10යි ඊදුදේ 2078යි නේද? ලියන්න විදුලිය කියලා පරිපාලන විදුලිය ලියන්න විදුලිය 2078යි. පරිපාලන විදුලිය ලියන්න විදුලිය 2078යි. පරිපාලන විදුලිය ලියන්න විදුලිය 2078යි. ඉතින් පරිපාලන විදුලිය ලියන්න 2078යි. 2078 ලිව්වට පුතේ තව කීයක් ගෙවන්න තියෙනවද? 2078 ලිව්වට තව කීයක් ගෙවන්න තියෙනවද කියන්නකෝ. 148ක්. ඒක අපිට මොකක්ද 148 කියන්නේ? උපචිත වියදම. ඔව් වගකීම ජංගම වගකීම තුල යන උපචිත විදුලිය ජංගම වගකීම තුල යන උපචිත විදුලිය කියලා දෙවෙනි තිරුවට දාන්න 148. ජංගම වගකීම තුල උපචිත විදුලිය කියලා දෙවෙනි තිරුවට දාන්න 148. දෙවෙනි තිරුවට දාන්න 148යි. ඔයගොල්ලෝ දන්නවා AT වල වැඩිම ලකුණු දෙන ප්‍රශ්නේ මේක ගාන මේක C කොටස කියන එක පුතේ සම්පූර්ණ මේ ගාන විතරයි තියෙන ලකුණු 30ක් කියන්නේ 20යි නේ ලකුණු 20ක් හරි ඒක ඉවරයි නේද අන්තිම ගැළපිල්ල බලන්න ඉතින් අන්තිම ගැළපිල්ල බලන්න හරි අන්තිම ගැළපිල්ල 19 මාර්තු සිරින්ට පැවති වෙළඳ ලැබිය යුත්තේ මුදල් වලින් අඩමාන නැහැ සඳහා 10%ක පොදු ප්‍රතිශතයක්. පුතේ නායකතියන්ගෙන් 10%ක් නොලැබේ කියන ඒවාට වෙන් කරන්න ඕනේ. බොල් නැහැ කපහැරි මුකුත් නැහැ. බාන නායකතියෝ කී දින්නේ කියලා.
ඒ නායක ඇතිව නැත්නම් වෙනද ලැබියුත්තක් කීයද බලන්න කීයද තියෙන්නේ? නායක ඇතිව නැත්නම් වෙනද ලැබියුත්තක් කීයද තියෙන්නේ සුසුකි බලන්න. වෙනද ලැබියුත්තක් කීයද 4320 දැක්කද? දෙකෙන් බොල් නැහැ මුකුත් කපන්නේ නැහැ. කෙලින්ම ලියන්නේ මේ ඉතිරි තොගයට යටින් මම රූල් දෙකක් අතරින් කිව්වේ උඩ රූල් ලියන්න. නායක ඇතිව නැත්නම් වෙනද ලැබියුත්ද නායක ඇතිව නැත්නම් වෙනද ලැබියුත්ද කීයද? 4320යි. පළවෙනි පිටුවට දාන්න. 4320යි. පළවෙනි පිටුවට දාන්න. ඉතින් දැන් අග දවසේ මේ අන්තිම දවසට නායක 4320 අපි ලැබෙන්නද ඕනේ. මේ ජංගම මත්කමද විද්‍යුතෝගේට හරින නායකත්වය 4320 ලිව්වනේ 100. ඉතින් මේකෙන් දැන් මේ නායකත්වය ඔක්කොම මේකෙන් 100ට කීයක් ෂුවර් නැහැලු? 100ට කීයක් ෂුවර් නැහැලු මේ 4320? අඩමාන්න කියන්නේ ෂුවර් නැති ටික. සමහරට 4320ම ලැබේ නම් නැත්නම් කීයක් සමහර විට ඔගෙන් 100ට කීයක්ද? 10%ක් නොලැබෙන්නත් පුළුවන්. ඉතින් මේකෙන් 10%ක් කියන්නේ 432ක් සමහර නොලැබෙන්නත් පුළුවන්. ලැබෙන්නත් පුළුවන්. ඒක අඩමාන්නයි. එහෙනම් මේක යටි ලියන ඍණ අඩමාන්නය වෙන් කිරීම 432ක් දාන්න වරහන් කරලා. අඩමාන්නය වෙන් කිරීම ඒක යටි වරහන් කරලා දාන්න 432ක්. අඩමාන්නය වෙන් කිරීම වරහන් කරලා දාන්න 432ක්. එතකොට මේ 10න් 2ක් ගියාම 8යි 9න් 3ක් ගියාම 6යි 10න් 2ක් ගියාම 8යි 11න් 3ක් ගියාම ඒත් 8යි 12න් 4ක් ගියාම 8යි 3888යි 3888යි හරිනේ. එතකොට අපිට නොලැබේ කියලා ෂුවර් එකක් මේ 432 මේක අපිට පාඩුවක්. මීට කලින් කීයක්වත් අපි පාඩුවට දාන්න නැත්නම් 432ක් මෙතන ලියන්න බෙදහැරි පිට ඇතුලේ ගාන දාන්න එපා. අඩමාන ණය කියලා ලියන්න. අඩමාන ණය ඉතින් මේ ණය ගැතියන්ගෙන් 10%ක් 432යි. මීට කලින් කීයක්වත් අයින් කළා නැත්නම් 432 මෙතන ලියනවා. මීට කලින් 400ක් අයින් කළා නම් ලියන්නේ 32යි. බලන්න ඔය ගානේ 432කින් කීයක් දැන්ට වියදමට දාලාද කියලා. බැර පැත්තේදී අඩමාන්න නැහැ වෙන් කිරීම කියලා. බලන්න කීයක් තියෙන කියලා. ඔක්කොම 432ක් දාන්න ඕන. නමුත් දැන්ට කීයක් වෙන් කළාද පුතේ කියන්නේ? 220ක්. එහෙනම් මේ අවුරුද්දේ 432ම දාන්න ඕනේ නැහැ. පුතේ කීයක්වත් තිබ්බේ නැත්නම් මෙතන 432ම දානවා. නමුත් දැන්ට 220ක් දාලා. එහෙනම් තව ලියන්න ඕනේ 2යි 1යි 2යි. තව දාන්න ඕනේ 212ක්. ලියන්න මෙතන අඩමාන ණය කියලා 212ක්. එතන ලියන්න අඩමාන ණය කියලා 212ක්. එතන ලියන්න අඩමාන ණය කියලා 212ක්. එතන ලියන්න අඩමාන ණය කියලා 212ක්. හරි? එතන ලියන්න අඩමාන ණය කියලා 212ක්. 212යි. හරිද ලිව්වද? එතන ලියන්න පුතේ අඩමාන ණය කියලා 212ක් ලියන්න. ලිව්වනේ? අඩමාන ණය 212යි. පැහැදිලිද? ඒවනේ පුතේ ඔක්කොම 212යි. හරි එච්චරයි පුතේ ගැලපෙන ටික ඉවරයි. ගැලපෙන ටික ඉවරයි. දැන් මේක නොලියපු ටික ලියාගෙන යමු. ගැලපෙන ටික ඉවරයි. මේක නොලියපු ටික ලියමු ඉක්මනට. මේ ගැලපෙන ටික ඉවරයි. මේක නොලියපු ටික ලියමු ඉක්මනට. මොනවද තියෙන්නේ? දීපල පිළිත පිරිවැය 3ක් තිබ්බා. 3 නෙමෙයි 4ක් තිබ්බා. 4ම ලිව්වා. හරි? 4ම ලිව්වා. ඉඩම ගොඩනැගිලි ඒ ටික ලිව්වා. සමුච්චය ලිව්වා. ගැනිලි. ඉතින් ගැනිලි කියන්නේ අයිතිකාරයා ගෙදරන් ගියපුවා. මෙන්න මේ හිමිකම් වලින් අඩු කරන්න ඕනේ ප්‍රාග්ධනය. පුතේ මේ ප්‍රාග්ධනයට සුද්ධලාභ එකතු වෙන්න සුද්ධලාභ ලියන්න ඕනේ දෙකේ රූලක් අතර. ප්‍රාග්ධනයත් එක්ක 4 වෙනි රූල් නැත්නම් ප්‍රාග්ධනට යටි රූල් දෙකක් අතහැරලා ලියන්න ඍණ ගැනිලි. ඍණ ගැනිලි. ඉතින් ගැනිලි කියන්නේ අයිතිකාරයා ගෙදරන් ගියපුවා. මේ ප්‍රාග්ධනයට යටි රූල් දෙකක් අතහැරලා නැත්නම් ප්‍රාග්ධනයත් එක්ක 4 වෙනි රූල් ලියන්න ඍණ ගැනිලි. හරි
වින ගැන්ලි කියලා පුතේ කෙලිම දාන්න තුන්වෙනි දිගට වරහන් කළා 2200ක්. ගැන්ලි කියලා මෙතන දාන්න වරහන් කළා 2200ක්. වරහන් කළා දාන්න 2200ක්. 2200ක්. හරි 2200ක් වරහන් කළා දාන්න. 2200ක් වරහන් කළා දාන්න. දැම්මද? ගැන්ලි කියලා 2200ක් දාන්න. ඊට පස්සේ මොනවද තියෙන්නේ? 19 18 අප්‍රේල් එක තොග කියන්නේ ආරම්භක තොගය. මේ විකුණුම් පිරිවැජි උඩින්ම ලියන්න ආරම්භක තොගය. විකුණුම් පිරිවැජි උඩින්ම ලියන්න ආරම්භක තොගය. ආරම්භක තොගය. මේ ආරම්භක තොගය කීයද? 1100යි. 1100යි. ඊට පස්සේ විකුණුම් 16යි 300යි. මේ විකුණුම් කෙලින් දාන්න දෙවෙනි දිගට 16යි 300යි. විකුණුම් කෙලින් දෙවෙනි දිගටම දාන්න 16යි 300යි. මේ විකුණුම් කෙලින් ලියපු කෙලින් දෙවෙනි දිගටම දාන්න 16යි 300යි. විකුණුම් ගැනුම් 7950ක බඩු පිටින් අරන් මේ 1100ට ගැනුම් 7950 එකතු කරන්න. මේ 1100ට ගැනුම් 7950 එකතු කරන්න. ගැනුම් 7950 එකතු කරන්න. හරි? ගැනුම් 7950 එකතු කරන්න. වෙනද ලැබිය යුතු මුදල් ලිව්වා. වෙනද ගෙවිය යුතු මුදල් කියන්නේ නාහිමියෝ. නාහිමියෝ ජංගම වාක්‍ය මෙතුළු ලියන්න. නාහිමියෝ නැත්තම් වෙනද ගෙවිය යුතු මුදල් නාහිමියෝ නැත්තම් වෙනද ගෙවිය යුතු මුදල් කියලාම ලියන්න. වෙනද ගෙවිය යුතු මුදල් 3120යි. 3120යි. හරි. වෙනද ගෙවිය යුතු මුදල් 3120යි. 3120යි. හරිද? 3120යි. ඊට පස්සේ විදුලිය ලිව්වා. වැටුප් පහ වේතන පරිපාලන විදුලිය ලියන්නේ 1800යි. වැටුප් පහ වේතන පරිපාලන විදුලිය ලියන්නේ 1800යි. වැටුප් පහ වේතන පරිපාලන විදුලිය ලියන්නේ 1800යි. කාර්යාල නඩත්තු තෙතරම ලියන්න 895යි. කාර්යාල නඩත්තු 895යි. කාර්යාල නඩත්තු වියදම් 895යි. ඉවනේ ප්‍රචාරණය පුතේ බෙදා හරින්න යන වියදම. ඉතින්ම ලියන්න බෙදා හරින වියදම ප්‍රචාරණය ප්‍රචාරණය 430යි. බෙදහැරි විදුලියන් ප්‍රචාරණය 430යි. බෙදහැරි විදුලියන් ප්‍රචාරණය 430යි. අඩමාන්‍ය වෙන් කිරීම ලිව්වා. බැංකු අයිරාව පුතේ මුදල් ගිණීමේ බැර ශේෂය ජංගම පුතේ මුදල් ශේෂය තිබ්බනම් ජංගම වක්කම අයිරාව නිසා ජංගම වක්කීම දුල්ලියන්. ඔය බැංකුවට අපි ගෙවන්න තියෙන ගාන පුතේ බැංකුවෙන් අපි වැඩිපුර අරගෙන සල්ලි එකයි. බැංකු අයිරාව 1890යි ජංගම වක්කීම දුල්ලියන්. බැංකු අයිරාව 1890යි. ජංගම වක්කීම දුල්ලියන් බැංකු අයිරාව 1890යි. ඉවද හරිද? ජංගම වක්කීම දුල්ලියන් බැංකු අයිරාව 1890යි. ගෙවූ රක්ෂණ වාරිකය ලිව්වා. ගෙවූ අයිරා බැංකු අයිරා පොලිය 375 එක මූල්‍ය වියදමක්. උදේ මේ බැංකුවේ ණයට අයිරාවට පොලිය ගෙවලා. බැංකු අයිරාව 375යි. 375යි. ප්‍රාග්ධනය 5600 පුතේ අර අයිතිකාරය ගෙනා මෝටර් දෙක එකතු කරලා 7400 ලිව්වා.
හරි ඔක්කොම ටික ලියලා ඉවරයි. දැන් ගාන ඉවර කරමු. දිරුවනේ ටික ඔක්කොම. ප්‍රචාරණය බැංකු අයිරාව ඒවා ලිව්වනේ. හරි දැන් ගාන ඉවර කරමු. ඉතින් විකුණුම් 16301 හරි. ගිය අවුරුදු ඉතුරු වෙච්ච පට් ටික ආරම්භක තොගේ 1100යි. මේ අවුරුදු පිටින් ගත්ත 7950 දෙක එකතුව 0.5යි 5යි 1යි 9යි 10යි එකක් ඉතුරුයි 9යි 9050යි 9050යි 9050න් අවසන් තොගේ 1450 අඩු කරාම මේ ආරම්භක තොගේ 1100යි පිටුම් ගත්ත 7850යි ඔක්කොම 9050ක බඩු තිබෙකින් 1450ක බඩු නැතුව අනිත් ටික ඔක්කොම විකුණලා. එහෙනම් මේ 9050න් 1450 අඩු කරලා විකුණුම් පිළිවෙල හොයාගන්න. 0යි 5න් 5 0යි 10න් 8 2යි 8න් 1ක් 7යි 7200ක බඩු තමයි විකුණලා තියෙන්නේ. ඉතින් විකුණුම් පිළිවෙල 7200යි විකුණුම් පිරිවැය 7200යි. එහෙනම් 16300 විකුණලා තියෙන 7200ක බඩු. දල්ලාභේ කීයද කියලා බලන්න. 0යි 0යි 3න් 2ක් 1යි 16න් 7ක් 9යි. එතකොට බඩු විකුණන 9100ක් ලාභයි. බඩු විකුණන 9100ක් ලාභයි. මේ 16300 විකුණලා තියෙන 7200ක බඩු විකුණලා 9100ක දල්ලාභයක් තියෙනවා. ඒකට වෙනත් ආදායම් මුකුත් නැහැ. එනම් මුදේ බඩු විකුණලාපු 9100 ට වෙනත් ආදායම් මුකුත් නැහැ. ස්ථාවර තැන්පත් පොලි අනම්මන ගොඩනැගිලි කුලී මුකුත්. එහෙනම් ඒකෙන් මේ වියදම් ටික අඩු කරමු. බෙදහැරීමේ වියදම් ටික කීයද කියලා බලන්න. මේ බෙදහැරීම් ටික කීයද? 2යි 1යි 3යි 4යි 7යි 2යි 9යි 13යි 1342යි 1342යි බලන්න පරිපාලන වියදම් ටික කීයද කියලා. මේ පරිපාලන වියදම් ටික කීයද කියලා බලන්න. 5යි 8යි 13යි 5යි 18යි 8 දැම්ම එකක් ඉතුරුයි 1යි 2යි 3යි 3යි 11යි 18යි 25යි 25යි 9යි 34යි 4 දැම්මා 3ක් ඉතුරුයි 3යි 3යි 6යි 6යි 4යි 10යි 18යි 18යි 8යි 26යි 6 දැම්මා දෙකක් ඉතුරුයි 2යි 2යි 4යි 1යි 5යි 5648යි බෙදහැරීමේ වියදම් ටික පරිපාලන වියදම් ටික බෙදහැරීමේ වියදම් ටික 1342යි පරිපාලන වියදම් ටික 5648යි වෙන මූල්‍ය වියදම් 375යි. දැන් ඔයා මට කියන්න මේ බඩු විකුණලා ආවේ 9100යි 16300 රිට්ටි 7200 වලට 9100ක් දාලා ආවේ ඒකෙන් මේ 1300යි 5648යි 375යි අඩු කළා සුද්ධ ලාභය කීයද කියලා කියන්න මට ඔයගොල්ලෝ. ඉතින් බඩු ව්‍යාපාර සුද්ධ ලාභය කීයද ආවේ? සුද්ධ ලාභය 1735ද? සුද්ධ ලාභේ 1735යි නේද? 1735යි නේ සුද්ධ ලාභේ. සුද්ධ ලාභේ 1735යි. ඕක උදේ ප්‍රාග්ධන එකතු කරන්න. ප්‍රාග්ධන එකතු කරන සුද්ධ ලාභේ 1735යි. ප්‍රාග්ධන එකතු කරන සුද්ධ ලාභේ 1735යි. 7400 1735 එකතු කරාම 5යි 3යි 11යි 9135යි 9135යි 7400 1735යි එකතුව 9135යි 9135න් 2200ක් ගියාම 5යි 3යි 11න් දෙයක් ගියාම 9යි 6935යි 6935යි හරි එතකොට හරි
මේ ජංගම නොවන වත්කම් ටිකේ 6130යි ජංගම වත්කම් ටික කීයද කියලා බලන්න. 8යි 5යි 13යි 3 දැම්ම එකක් ඉතුරුයි. 1යි 5යි 6යි 8යි 14යි 2යි 16යි 6 දැම්ම එකක් ඉතුරුයි. එකක් ඉතුරුයි. එතකොට 1යි 8යි 9යි 17යි 2යි 19යි එකක් ඉතුරුයි. 5963යි නේ. 5963යි. එතකොට මේ මුළු වත්කම් ටික කීයද කියලා බලන්න. මුළු වත්කම් ටික කීයද කියලා බලන්න. 0යි 3යි 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 6යි 9යි 1යි 9යි 10යි බිංදුව දැම්ම එකක් ඉතුරුයි. 7යි 5යි 12යි 12යි 12093යි මුළු වත්කම්. එතකොට ජංගම වත්කම් ටික කීයද කියලා බලන්න. 8යි 4යි 2යි 6යි 6යි 9යි 5යි 15යි 2යි 3යි 11යි එකක් ඉතුරුයි 4යි 5යි 5158යි නේ ජංගම වත්කම් ටික. දැන් බලන්න ගාන සමානද කියලා. ඒ ගාන සමානද කියලා බලන්න. 5යි 8යි 13යි 3 දැම්ම එකක් ඉතුරුයි. 1යි 3යි 4යි 5යි 9යි 9යි 1යි 10යි එකක් ඉතුරුයි. 12093ට ගාන සමානයි. ඒ 12යි 93ට ගාන සමානයි නේද? 12093ට ගාන සමානයි. 12093ට ගාන සමානයි. හොඳටම පැහැදිලිද? ඒ 12093ට ගාන සමානයි කියලා තේරුණාද? හරි. එහෙනම් ළමයිනේ ඒ ගානත් ඉවරයි. හෙට පුතේ පන්ති නැහැ. ආයි සිකුරාදා 12 මාට්ට වාට ක්ලාස් තියෙනවා. හෙට බ්‍රහස්පතින්දා නැහැ. සිකුරාදා 12 මාට්ට පුතේ ආයි වාට ඇකවුන්ටින් පන්තියක් තියෙනවා. මම වෙලාව දාන්නම් ගෲප් එකට පොඩ්ඩක් බලන්න. 12 මාට්ට කලින් පුළුවන් නම් මම 12ට වගේ පුළුවන් නම් එහෙම හරි කරන්නම්. හරි. 12 මාර්ච් එකට දැන්ට වෙලාව දාගෙන ඉමුකෝ අපි. පුතේ ලබන සිකුරාදා එක ගානක්, ඒතකොට මේ අනිද්දාට එක ගානක් කරනවා. තව දවසක එක ගානක් කරාම පුතේ මේ ප්‍රශ්න ටික ඉවරයි. පුතේ මේ ටික කරාම මේ ගාන හදා ගන්න පුළුවන් ලකුණු 20ක් ඈ. හරි. එහෙනම් මම හිතනවා පුතේ මේ කරපු ටික තේරුණා නේද ඔක්කොටම? පුතේ ඔයා ගාන ආයේ රෙකෝඩින් එක දාන්නම් තව පැයක් දෙකක් යද්දී. දාලා එකෙන් බලන්න ඊ එකක් දැම්මම මම දාලා පුතේ ගාන ආයසරයක් හදන්න. එහෙනම් පුතේ අදට මෙතනින් පන්තිය ඉවරයි.